සමන්තා චක්කවාලේසු අට්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මසවන කාලු අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දෙනෙක්ම ඉල්පුන් පොහෝ දවස ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්මකාරණා රැසක් ශ්‍රවණය කරන්න ධර්මශ්‍රවණයට සූදානමින් බණහන් එකතු වෙච්ච වෙලාව. ඉතින් අද දවසේ නිවසේ ඉඳන් හරි ඔබ සිල් සමාදන් වෙන පන්සලක ආයතනයක වෙනත් කොහේ හෝ ඉඳන් උපෝසත සීලේ සමාදන් වෙලා බණහන හැම දෙනාටමත් අඩුම ගානේ අද සිල් සමාදන් වෙන්න බැරි වුණත් පංච සීලයේ තුල පිහිටමින් උතුම් ගුණ ධර්ම ආරක්ෂා කර ගනිමින් අද මේ පුන් පොහෝ දවසේ ධර්මයේ ශ්‍රවණය කරන්න සූදානම් වෙලා ඉන්න ඔබ හැම දෙනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය ධර්මාවබෝධයේ පිණිසම නිවන් දොරටුවක් බවට පත් වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, ඉල්පුන් පොහෝ දවස අද වගේ පුන් පොහෝ දවසක අපේ බුදුරජාණන් වහන්සේ පළවෙනි රහත් 69 අමතලා එදා ඉසිපතන මිගදායේදී පස්වක භික්ෂූන් වහන්සේලා ඇතුළු යසකුල පුත්‍රය ඇතුළු යාළුවෝ 54 දෙනයි පස්වක භික්ෂූන් වහන්සේලා මේ සියලු දෙනා පළවෙනි වස් කාලේ ගත කරේ ඉසිපතන මිගදායේ. අද වගේ පුන් පොහෝ දවසක බුදුරජාණන් වහන්සේ මේ අය අමතලා දේශනා කරා චරත භික්ඛවේ චාරිකං. මහණෙනි, චාරිකාය වඩින්න. බහුජන හිතාය බහුජන සුඛාය. බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස. අත්තායි හිතායි සුඛාය දේව මනුස්සානං. දෙව් මිනිස් ලෝකයාට හිතසුව පිණිස චාරිකාය වඩින්. ගම් නියම් ගම් පුරා වැඩම කරමින් මේ උතුම් දහම් පණවිඩය දේශනා කරන්න. ආදි කල්යාණ, මජ්ජේ කල්යාණ, පරියෝසාන කල්යාණ, මුල මැදාග කල්යාණ වූ සීල සමාධි ප්‍රඥාවලින් යුක්ත වූ සාත්තං අර්ථ සහිතව සභ්‍යාංජනං පැහැදිලි ප්‍රකාශන මාධ්‍යකින් පාරිසුද්දම් බ්‍රහ්මචරියම් පකාසේති පිරිසිදු නිවන් මගම දේශනා කරමින් වඩින්න කියලා 69ක් මහරහතන් වහන්සේලා අමතලා බුදුරජාණන් වහන්සේ දේශනා කරමින් ඒ උතුම් මහරහතන් වහන්සේලා ප්‍රථම ධර්මදූත කණ්ඩායම ධර්ම ප්‍රචාරයේ පිණිස එදා දඹදිව තලයේ ගම් නියම් ගම් පුරා එක මගකින් එක නමක් බැගින් වැඩම කරමින් මේ දහම් පණවිඩේ කියාගෙන ඒ පිරිස පිටත් කරේ අද වගේ ඉල්පුන් පොහෝ දවසක. පින්වතුනි, එදා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ එක මගකින් එක නමක් වඩින්. එතකොට තවත් ප්‍රදේශයකට නැත්නම් දෙනම තුන්නම එකතු වෙලා කණ්ඩායම් වශයෙන් මේ ධර්මයේ ප්‍රචාරය කරගෙන යන්න ගියොත් තව බොහෝ ප්‍රදේශවලට ධර්මයේ ව්‍යාප්ත කරන්න තියෙන අවස්ථාව මගහැරෙනවා. ඒ වඩින ගමනේ උන්වහන්සේලා දැකීම් මාත්‍රයකින් පවා, දර්ශනයෙන් පවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා දැකලා අනේ සාදු කියලා වන්දනා කරත් මිනිස්සුන්ට අප්‍රමාණ පිනක් රැස් වෙනවා. හිත පහදවාගෙන දානි හැන්දක් ඒ පාත්තරයකට පූජා කරත් මහ විශාල පුණ්‍ය ශක්තියක් ඒ මිනිසයන් රැස් වෙනවා. මිනිස්සුන්ට විතරක් නෙමෙයි, අත්තායි හිතායි සුඛායි දේව මනුස්සාන. දෙව් මිනිස් ලෝකයාටම හිතසුව පිණිසයි ගම් නියම් ගම් පුරා වැඩම කරමින් දහම් දෙසන්න කිව්වේ. පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ යම් ගමකට වැඩම කරලා ඒ ගමේ ප්‍රදේශයේ ඉන්න
සමහරලාට 2-3 දෙනෙක් වෙන්න පුළුවන්. 5-6 දෙනෙක් වෙන්න පුළුවන් බණහන්න ඉන්නේ. අපි ඇස් දෙකින් නොදැක්කට ඒ දේශනාව අහන්න බූමාටු දෙවියන්ගේ පටන් බොහෝ දෙවි දේවතාවරු පිරිලා ඉතිරිලා යනවා ඒ උතුම් බුදුරජාණන් වහන්සේගේ බණ පදහන්. ඒ නිසා මනුස්ස ලෝකේ අපි එක්කෙනෙකුට දෙන්නෙකුට කීප දෙනෙකුට බණ කිව්වත් ඒ කරන දේශනාවේ යහපත අත්තායි හිතායි සුඛාය දේව මනුස්සානන් දෙව් මිනිස් ලෝකයාටම හිතසුව පිණිස පවතිනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ දහම් දෙසනකොට මහරහතන් වහන්සේලා දහම් දෙසනකොට ධර්මයේ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ බණ කියනකොට දෙවි දේවතාවරු වහන්සේ පිරිලා යනවා. ඒ විශේෂ දේවාරාධනාවක් කරන නිසාවත් මේ දෙවියන්ට අඬගහලවත් දැන් ඔබ දන්නවා අපි මේ ධර්ම දේශනාවක් කරනකොට අපි වෙනම දේවාරාධනාවක් කරනවා සමන්තා චක්කවාලේසු අට්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස මේ මුනීන්ද්‍රයන් වහන්සේගේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න සුනන්තු සග්ග මොක්ඛදං ඒ බණහලා උතුම් නිවන අවබෝධ කරගන්න පැමිණෙත්වා වැඩම කරත්වා මේ ධර්මය අහන්න කාලයයි අපි ඒ විදිහට ආරාධනා කරනවා. ඒ ආරාධනාව අපිට ආවේ මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරාට පස්සේ එදා මිස්සක පව්වේ පොසොන් දවසේ රාත්‍රී සුමන සාමණේරයන් වහන්සේට පැවරුවා බෝමාටු දෙවියන්ගේ පටන් මුළු ලංකා භූමිය පුරාම සිටින දෙවි දේවතාවරු නොපෙනෙන අය අමනුෂ්‍යයන් යක්ෂයන් වේවා මේ ධර්මයට හිත පහදින අය බණහලා හිත පහදව ගන්න දෙවි දේවතාවරුන්ට මේ සියලු දෙනාට ඇහෙන්න 이르දියෙන් ගෝසාවක් පතුරවන්න බණහන්න එන්න කියලා මිස්සක පව්වට එදා ඒ උතුම් 이르දි බල සම්පන්න සාමණේර සුමන සාමණේරයන් වහන්සේ බොහෝම බල සම්පන්න 이르දිමත් කෙනෙක්. උන්වහන්සේ 이르දියෙන් අභිඥා පාදක ධානයකට සමවැදිලා ඔය ගෝසාව පැතිරෙව්වා කියනවා. පින්වතුනි අපි කතා කරනකොට අපේ කටහඬ ඇහෙන සීමාවක් තියෙනවා. හැබැයි 이르දියෙන් ගෝසාවක් හැටියට මේ හඬ පතුරවන්නේ අභිඥා පාදක ධානයක් තුල සමවැදිලා. ළඟ ඉන්න කෙනෙකුට මේ ළඟ ඉඳන් අඩ ගහනවා වගේ ඇහෙන්නේ යම්සේද ඒ විදිහටම මුළු ලංකා භූමිය පුරාම ඉන්න අයට ඒ හඬ ඒ විදිහටම ඇහුණා. දෙව් බමුණටත් ඒ ආරාධනය ඒ විදිහටම ශ්‍රවණය වුණා. එදා මිස්සක පව්ව දෙව් බමුණගෙන් පිරිලා ඉතිරිලා ගියා. ඒ වෙලාවේ තමයි මිහිඳු මහරහතන් වහන්සේ සමචිත්ත පරියාය සූත්‍ර දේශනාවෙන් එදා ඒ සියලු දෙනාට දහම් දෙසුවේ. ඔන්න ඔය හේතුවත් එක්ක තමයි ශ්‍රී ලාංකීය භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිට ලැබුණේ මිහිඳු හාමුදුරුවන්ගේ. ඒ ආභාෂයත් එක්ක භික්ෂූන් වහන්සේලා ධර්ම දේශනා කරනකොට මුලින්ම මේ දේව ආරාධනාව කරලා තමයි ධර්ම දේශනාව පටන් ගන්න. හැබැයි අපිට ත්‍රිපිටකයේ තුල බුද්ධ දේශනා තුල බුදුරජාණන් වහන්සේ බණ කියද්දී සාරිපුත්ත මහරහතන් වහන්සේ එහෙම නැත්නම් වෙනස් ශ්‍රාවකෙක් ඒ කාලේ බණ කියනකොට දහම් දෙසනකොට ඔය විදිහට ආරාධනයක් කරලා බණ පටන් ගන්නව නෙමෙයි. ආරාධනා කළා හෝ නොකළා හෝ දෙවියන්ට බණහන්න ආයි අමුතුවෙන් ආරාධනා කරන්න දෙයක් නැහැ. ධර්මයට කැමති අය ධර්මයේ වටිනාකම දන්න අය බණ කියන්න හිතනකොටම සූදානම් වෙනකොටම අතුරු සිදුරු නැතුව අහස දෙවියන්ගෙන් පිරීලා ඉතිරිලා යනවා. ධම්මචක්ක දේශනාව බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව. එදා උන්වහන්සේ දේශනාව පවත්වන්න සූදානම් වෙනකොට පොළොවාසී දෙවියන්ගේ ඉඳන් අකනිටා බඹලව දක්වා දෙවිවරු ප්‍රීතිඝෝෂා කරන්න පටන් ගත්තා. අන්න බුදුරජාණන් වහන්සේ ධම්මචක්කේ පවත්වන්න සූදානම් වෙනවා. අන්න ඉසිපතන මිගදායි බුදුරජාණන් වහන්සේ ධම්මචක්කේ පවත්වනවා. අපිත්‍යම් බණහන්න අපිත්‍යං කියලා ඒ හඬට මුළු අහස් කුසම දෙව් බමුණුගෙන් පිරීලා ඉතිරිලා ගියා. පින්වතුනි ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවල සඳහන් වෙනවා උන්වහන්සේ කොහේ කොතන
දම්සභා මණ්ඩපේ වේවා, යම් ගමක වේවා, යම් ප්‍රදේශයක වේවා දහම් දෙසනකොට දෙව් බමුන් අහසේ පිරිලා ඉතිරිලා බණ අහනවා. ඒ නිසා මේ මනුස්ස ලෝකේ ධර්මයේ ව්‍යාප්ත කරද්දී අපි පුද්ගලයෝ ගණනය කරලා අද බණහන්න හිටියේ 5 දෙනයි 10 දෙනයි 20 දෙනයි අපි ඒ විදිහට මිනිස්යන් ගණනය කරාට ඒ බණහන නොපෙනෙන අය දෙව් බඹුන් අපට ගණනය කරලා මෙපමණයි කියලා සීමා කරන්න බෑ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ අද වගේ පුන් පොහෝ දවසක 69ක් මහරහතන් වහන්සේලා අමතලා ධර්ම ප්‍රචාරයට පිටත් කරද්දී දේශනා කරන්නේ මහණෙනි ගම් නියම් ගම් පුරා වඩින්න. මේ දිව්‍ය ලෝකෙට ගිහිල්ලා දෙවියන්ට හිත පිණිස දෙව්ලොවට ගිහින් බණ කියන කතාවක් නෙමෙයි එතන කිව්වේ. ගම් නියම් ගම් පුරා වඩින්න. එක මගකින් දෙනමක් වඩින්නත් එපා. මිනිස්යන්ට හිත පිණිස අත්තාය හිතාය සුඛාය දේව මනුස්සාන දේව මිනිස් ලෝකයාට අර්ථය පිණිස හිත පිණිස සැප පිණිස ඒ දේශනාවන් උපකාර වෙනවා. ඒ නිසා මුලැමැදාග පිරිසිදු අර්ථ සහිත පැහැදිලි ප්‍රකාශන මාධ්‍යකින් පාරිසුද්දම් බ්‍රහ්මචරියම් පකාසීති. මේ පිරිසිදු නිවන් මගම දේශනා කරමින් වඩින්න කියලා 69ක් මහරහතන් වහන්සේලා ධර්ම ප්‍රචාරයට පිටත් කරේ අද වගේ පුන් පොහෝ දවසක. බුදුරජාණන් වහන්සේ අද වගේ පුන් පොහෝ දවසක මහරහතන් වහන්සේලා 69ක් ධර්ම ප්‍රචාරයට පිටත් කරලා උන්වහන්සේත් වැඩියා උරුවෙල් දනව්වට. ඒ තමයි බුදුරජාණන් වහන්සේ උදෑසනින් මහා කරුණා සමාපත්තියෙන් බලනවා කාට දදමම් පිහිට වෙන්නේ. කවුද අද දවසේ මේ ධර්මය අවබෝධ කරගන්න පින්වන්තමයි කොහෙද ඉන්නේ අය? බුදු ඇසට අරමුණු වෙනවා සංසාරේ මහා පින් කරපු පුණ්‍ය ශක්තිය ඇති අය. බුදුරජාණන් වහන්සේ අය හොයාගෙන ගිහිල්ලා ඒ අයට ධර්ම අවබෝධය ලබලා දෙනවා. එදා බුදුරජාණන් වහන්සේ දැක්කා උරුවෙල් කාශ්‍යප ඇතුළු 500ක් දෙනා. නදී කාශ්‍යප ඇතුළු 300ක් පිරිස. ගයා කාශ්‍යප ඇතුළු 200ක් 1000ක් දෙනෙක් ඉන්නවා. මේ අය කල්ප 92කට පෙර පුස්ස බුදුරජාණන් වහන්සේගේ කාලේ බොහෝ පින් කරපු මහා පින්වන්ත අය. මේ අයට මේ ජීවිතේ ධර්මය අවබෝධ කරවන්න පුළුවන්. හැබැයි ඔවුන් ඒ වෙනකොට උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප තාපස පැවිද්දෙන් පැවිදි වෙලා තවුස්දම් පුරනවා. ගෝල පිරිසක් හැටියට අර පිරිස ඒ අය වටා එකතු වෙච්ච අය ඉන්නවා 1000ක් පිරිස. හැබැයි ඒ අය හිතාගෙන ඉන්නේ ඒ අය ධර්මය අවබෝධ කරා කියලා තමන් රහත් නොවි රහත් වුණා කියන දෘෂ්ටියක බැසගෙන ඉන්න පිරිසක්. බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වට වැඩම කරලා ඒ අය දමනය කරන්න බොහෝ ප්‍රාතිහාර දැක්වුවා. කොහොම හරි බුදුරජාණන් වහන්සේ ඒ අයගේ සංසාර පින මතු කරලා ඒ 1000ක් දෙනා දමනය කරලා ආදිත්ත පරියාය සූත්‍ර දේශනාවෙන් දහම් දෙසුවා. උරුවෙල් කාශ්‍යප ඇතුළු 500ක් දෙනා. නදී කාශ්‍යප ඇතුළු 300ක් පිරිස. ගයා කාශ්‍යප ඇතුළු 200ක් මේ සියලු දෙනා උතුම් ධර්මය අවබෝධ කරගත්තා. ඊළඟට පිංගතුනි අද වගේ පුන් පොහෝ දවසක මෛත්‍රී බෝසතාණන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේගෙන් අවසාන වතාවට විවරණ ලබනවා. සිරිවර්ධන ගෘහපතියා හැටියට සංකස්සපුරේදී. එදා විවරණ ලැබුවා මහණෙනි මේ මහා පින්වන්ත කෙනා මේ සිරිවර්ධන ගෘහපතියා වෙන කවුරුවත් නෙමෙයි. මේ මහා භද්‍ර කල්පේ 5 වෙනි බුදුරජාණන් වහන්සේ හැටියට මෛත්‍රී නමින් සම්මා සම්බුද්ධත්වයට පත්වෙන කෙනා කියලා එදා විවරණ දුන්නා. අපේ බුදුරජාණන් වහන්සේගෙන් විවරණ ගත්තේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ අද වගේ පුන් පොහෝ දවසක. ඒ වගේමයි ඔබ දන්නවා චීවර මාසයේ අවසාන පුන් පොහොය. චීවර මාසයේ කියලා කියන කටින මහා පින්කම් සිදු කරන මේ මාසේ ඉල් පෝයේ තමයි අවසාන දවස කටින පින්කම් කළ හැකි. ඒ නිසා ගිය පෝයේ ඉඳන් වප්පුන් පොහොයේ ඉඳන් ඉල් පොහොය දක්වා මේ මාසයට අපි ධර්මය කියන්නේ චීවර මාසේ. ඒ මාසය තුල තමයි පෙරවස් සමාදන් වෙච්ච ඒ ස්වාමින් වහන්සේලා වප්පුන් පොහෝ දවසේ වස් පවාරණය කරාට පස්සේ මේ ඉල් පෝය දක්වාම මේ මාසය තුල කටින මහා පින්කම්
ඒ කටින පූජා ආදී එවැනි පින්කං කරන්න තියෙන කාලේ තමයි මේ කාලේ. ඒ වගේමයි ඇසල පෝය දවසේ පෙරවස් සමාදන් වෙච්ච ස්වාමීන් වහන්සේලා තමයි වස් පවාරණයෙන් පස්සේ උන්වහන්සේලාට තමයි කටින මහා පින්කං සිදු කරලා කටින චීවරයක් බාරගන්න පුළුවන්කම තියෙන. බැරි වෙලාවත් ඇසල පෝය දවසේ වස් සමාදන් වෙන්න බැරි වෙනවා. මග හැරෙනවා විශේෂ හේතු මත. එවැනි අවස්ථාවක ස්වාමීන් වහන්සේලා පසුව සමාදන් වුණා නම් ඊළඟ පෝයට උන්වහන්සේලා වස් පවාරණය කරන්නේ අද වගේ පුන් පොහෝ දවස ඉල් පෝය දවස තමයි පසුව සමාදන් වෙච්ච ස්වාමීන් වහන්සේලාගේ වස් පවාරණ කිරීම කටයුතු සිදු කරන්න. ඒ වගේ විශේෂ කාරණා එදිච්ච පුන් පොහෝ දවසක්. ඒ වගේමයි පිංහතුනේ ලංකා භූමියේ තූපාරාම මහා සෑය කරවන කටයුතු ආරම්භ වෙන්නේ අද වගේ ඉල්පුන් පොහෝ දවසක. ඔබ දන්නවත් තූපාරාම මහා සෑය. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාණ්ඩ පෙර උන්වහන්සේ අධිෂ්ඨාන පහක් සිදු කරන. මහා බුද්ධ අධිෂ්ඨාන හැටියට අටුවා පොත්පත් තුළ සඳහන් වෙනවා. ඒ තමයි උන්වහන්සේදා මල රජදරුවන්ගේ උපවර්තන සාල වනෝද්‍යානය පිරිනිවන් මංචකී වැඩ සිටිද්දී පිරිනිවන් පාණ්ඩ පෙර අනාගතයේ දිහා බුදු ඇසින් දකිනවා. පෙර බුදුරජාණන් වහන්සේලගේ ආයුෂ දිහා ගනිද්දි. අපේ බුදුරජාණන් වහන්සේ අල්පායුෂ ඇතුව වැඩ සිටිය අල්පායුෂ්ක බුදුරජාණන් වහන්සේ නම. ඔබ අහල ඇති මේ මහා බද්්‍ර කල්පයේ මුලින් පහළ වෙච්ච කකුසඳ බුදුරජාණන් වහන්සේ 40,000ක් කියන ඒ කාල මිනිස්සුන්ගේ ආයුෂ අද අපට හිතාගන්නවත් බැයි ආයුෂ ගැන. මේ මහා බද්්‍ර කල්පයේ දෙවනි අන්තක් කල්පයේ සම්බුද්ධත්වයට පත් වනේ කෝනාගමන බුදුරජාණන් වහන්සේ. උන්වහන්සගේ කාලෙ 30,000ක් මිනිස්සුන්ගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව බලන්න අපට හිතන්නවත් පුළුවන්ද කියලා. මේ මහා බද්්‍ර කල්පයේ තුන්වෙනුව සම්මා සම්බුද්ධත්වයට පත්වෙන්නේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ. ඒ කාලේ 20,000ක් සාමාන්‍ය මිනිස්සුන්ගේ ආයු අපේක්ෂාව. නමුත් ඔබත් මම සරණ යන අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළවෙනි මිනිස්සුන්ගේ ආවිශ අඩුම කාලෙක. ඒ වෙනකොට සාමාන්‍ය මිනිස්සුන්ගේ ආවිශ අවුරුදු 120ක් වගේ කාලයක්. දැන් බලන්න මේ අවුරුදු 2500 ගානක් යනකොට ඒ 120ක් වගේ තිබිච්ච සාමාන්‍ය ආයුෂත් කොච්චර අඩු වෙලාද? අද අවුරුදු 120ක් ජීවත් වෙන කෙනෙක් දැන් බුදුහාඳුරන්ගේ කාලේ අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දී සාමාන්‍ය ආයුෂ අවුරුදු 120 වුණාට ඊට වඩා වැඩිපුර බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් වැඩ හිටියා. අනුරුද්ධ මහරහතන් වහන්සේ අවුරුදු 150ක් වැඩ හිටියා. තව බොහෝ ශ්‍රාවකයෝ ගැන සඳහන් වෙනවා එවැනි දීර්ඝායුෂ ඇතුව වැඩ සිටි අය. නමුත් අද අපි කොච්චර විද්‍යාව දියුණුයි තාක්ෂණයේ දියුණුයි අද බොහෝම වෛද්‍ය විද්‍යාව දියුණුයි අද නොයෙක් විදිහේ ශල්‍ය කර්ම ඔබම හිතලා බලන්න අද මොනවද කරන්න බැරි කියලා. තාම බෙල්ලක් විතරයි ගලවලා තව මිනිස්සෙකුට හයි කරලා නැත්තේ. පෙනහළු බද්ධ කිරීම කරනවා වකුගඩු බද්ධ කරනවා නොයෙක් විදිහේ සැත්කම් කරනවා හිතාගන්න බැරි විද්‍යාත්මක දියුණුවක් වෛද්‍ය විද්‍යාවේ අද ලෝකයේ තුල අපිට පේනවා. හැබැයි ඒ මොන පැත්තෙන් දියුණුව පෙනුනත් මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙනවා. ඒක වළක්වන්න බැරි වෙලා තියෙනවා බෙහෙත් වලට විටමින් වර්ගවලට. එක බෙහෙතක් හොයාගන්නකොට තව ලෙඩ රෝග ගණනාවක් ලෝකෙ මතුවෙනවා. හිතාගන්න බැරි විදිහේ රෝග දවසින් දවස බලවත් වෙනවා. ඒක තමයි ස්වභාව ධර්මයේ හැටි. මිනිස්සු ස්වභාව ධර්මයේ පරද්දන්න මොන තරම් උපක්‍රම යෙදුවත් ස්වභාව ධර්ම ඉදිරියේ මිනිස්සු පරදිනවා. අද වෙනකොට සාමාන්‍ය ආයුෂ අවුරුදු 70ක් 75ක 80 වගේ ආයුෂක් සාමාන්‍ය මිනිස්සුන්ට තියෙනවා. මිනිස්සුන්ගේ ආයුෂ ගොඩාක් අඩු වෙලා අවුරුදු 100න් පහළට පිරිහිලා කලාතුරකින් අවුරුදු 90ක් 100ක් 101ක් 2ක් ඉන්න කෙනෙක් ගමක ඥාතීන් අතර කොහේ හරි අපිට ආරංචියක් හොයාගන්න පුළුවන්. නමුත් සාමාන්‍ය මිනිස්සුන්ගේ ආයු අපේක්ෂාව ගනිද්දී
අද අවුරුදු 70 75 84 බලන්න බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලේ සාමාන්‍ය ආයු අපේක්ෂාවම අවුරුදු 120ක් ඊටත් වඩා වැඩිපුර වැඩ හිටියා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න පෙර පිරිනිවන් මංචකයේදී මේ කාරණේ දකිනවා අනාගතේ තව බොහෝ පින් ඇති අය ලෝකේ පහළ වෙනවා. දැන් බලන්න අපේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ සම්බුදු කෘත්‍ය ඉටු කරමින් වැඩ හිටිය බුදු වෙලත් අවුරුදු 45යි. මේ 80 දහසක මහා ධර්මස්කන්ධයක් දේශනා කරේ අවුරුදු 45ක් තුල. උන්වහන්සේ අවුරුදු 80න් පිරිනිවන් පෑවා. සම්බුදු කෘත්‍ය අවසන් කරලා. ඒ පිරිනිවන් පාද්දි බුදුරජාණන් වහන්සේ දකින්න අනාගතයේ බොහෝ පින් ඇති අය මේ ලෝකේ පහළ වෙනවා. ඒ අයට බුදුරජාණන් වහන්සේ ඇස් දෙකෙන් දකින්න බුදුරුව බුදුරජාණන් වහන්සේගේ ස්වරූපේ අනේ බුදුරජාණන් වහන්සේ මෙහෙම කෙනෙක් නේද කියලා ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් යුක්ත බුදු සිරුර ඇස් දෙකෙන් දකින්න බැරි වුණා. මාගේ ශාරීරික ධාතුන් වහන්සේලා මේ ප්‍රමාණයන්ගෙන් බිඳිලා විසිරිලා දෙව් මිනිසුන්ගේ වන්දනා ලබමින් මෙපමණ කාලයක් පවතීවා. ධාතුන් වහන්සේලා ගැන අධිෂ්ඨාන පිහිටෙව්වේ අනාගත මිනිස්සුන්ට බුදුරජාණන් වහන්සේ දකින්නවා කියන හැඟීමෙන් ඒ ධාතුන් වහන්සේලා දැකලා පින් කරගන්න. ඒ අනුව බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨාන කරා විශාල ධාතුන් වහන්සේලා 7 නමක්. ලලාට ධාතුන් වහන්සේ, අකු ධාතුන් වහන්සේලා දෙනම, ඊළඟට 80 දහසක ධර්මස්කන්ධ ස්පර්ශ වෙච්ච ශ්‍රී මුඛේ වැඩ සිටිය ඒ දළදා වහන්සේලා අතරින් සුදු බුදු රැස් විහිදිච්ච 4 දළදා වහන්සේලා නොකැඩී නොබිදී නොවිසිරී ඒ විදිහටම පවතිවා කියලා අධිෂ්ඨාන කරා. අනෙක් සියලුම ධාතුන් වහන්සේලා මුම්පියලි ප්‍රමාණයට, කඩසහල් ප්‍රමාණයට, අබෑට ප්‍රමාණයට බිඳිලා විසිරිලා ගියා. එතකොට මේ අතර මහා අධිෂ්ඨාන 5ක් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේදී සිදු කරනවා. එයින් අධිෂ්ඨාන 3ක්ම ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ හා සම්බන්ධයි. ජයශ්‍රී මහ බෝධියේ දක්ෂිණ ශාඛාව ලංකාවට වැඩමවීම පිණිස රන් කටාරමක් අරගෙන ධර්මාශෝක රජතුමා මේ භූමියට පැමිණිච්ච වෙලාවේ තමන් විසින්ම වෙන් වෙලා මුල් විහිදවාගෙන කටාරම තුල පිහිටාවා කියලා අධිෂ්ඨානයක් කරා. ඊළඟ අධිෂ්ඨානයේ තමයි රන් කටාරමත් සමග බෝධීන් වහන්සේ අහසට පැන නැගලා සතියක් දෙව් බමුණුගේ වන්දනා ලැබමින් අහසේ වලාගේ බාතර රැඳේවා කියලා අධිෂ්ඨානයක් කරා. තුන්වෙනි අධිෂ්ඨානය තමයි ජයශ්‍රී මහ බෝධියේ දක්ෂිණ ශාඛා බෝධීන් වහන්සේගේ බෝපත් අතරින් සවනක් ගන බුද්ධ රශ්මි ධාරා විහිදේවා කියලා අධිෂ්ඨාන කරා. ඒ විදිහට මේදා ජයශ්‍රී මහ බෝධියේ දක්ෂිණ ශාඛාව ලංකාවට වඩම්මවන්න සූදානම් වෙන වෙලාවේ බුද්ධගයා වජිරාසන භූමියේදී ඒ ප්‍රාතිහාර බුද්ධ අධිෂ්ඨානයේ සිදු වුණා කියලා අපේ ඉතිහාස සඳහන් වෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨාන කරා අනාගතයේ මාගේ ශාරීරික ධාතුන් වහන්සේලා අතර වැඩිම ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් ද්‍රෝණයක් ස්වර්ණමාලි නම් මහා සෑයක් තුල ලංකා භූමියේ දුටුගැමුණු නම් රජ කෙනෙක් තැන්පත් කරන්න සූදානම් වෙන වෙලාවේ කරඬුව අහසට පැන නැගලා ද්‍රෝණයක් ධාතුන් වහන්සේලාගෙන් අහසේ බුදුරුවක් මැවිලා යමා මහ පෙළහර පෑමක් සිදු වේවා කියලා අධිෂ්ඨානයක් කරා පිරිනිවන් පාන්න පෙර. ඊළඟ අධිෂ්ඨානය තමයි අනුරාධපුර තූපාරාම නමින් මහා සෑයක් කරවලා ඒ චෛත්‍යයේ මාගේ දකුණු අකුධාතුන් වහන්සේ තැන්පත් කරන්න සූදානම් වෙන වෙලාවේ ඒ අකුධාතුන් වහන්සේ අහසේ බුදුරුව මවාගෙන යමා මහ පෙළහර පෑමක් සිදු වේවා කියලා අධිෂ්ඨානයක් කරා. පිංගතුනි, ඉල් පුන් පොහෝ දවසකයි තූපාරාම මහා සෑයේ කටයුතු ආරම්භ කරේ. බුදුරජාණන් වහන්සේගේ විශාලම ධාතුන් වහන්සේලා අතර දකුණු අකුධාතුන් වහන්සේ බෙල්ලේ සිට දකුණු අත දක්වා පිහිටි උරහිස් අස්තිය දකුණු අකුධාතුන් වහන්සේ දෙව්ලොව සක්‍ර දෙවියන් ළඟයි තිබුණේ. ධාතුන් වහන්සේලා බෙදෙන වෙලාවේ සක් දෙවිඳු තමයි දකුණු අකුධාතුන් වහන්සේ දෙව්ලොවට අරගෙන ගිහිල්ලා සිළුමිණි මහා සෑය තැන්පත් කරේ.
පසුව මිහිඳු මහරහතන් වහන්සේ සුමන සාමණේරයන් වහන්සේ අතේ සක්‍ර දෙවියන්ට පණවිඩයක් හැරියා. සක්‍ර දෙවියෝ ළඟ දකුණු දළදා වහන්සේත් වැඩ ඉන්නවා, දකුණු අකුධාතුන් වහන්සේත් වැඩ ඉන්නවා. බෝසතාණන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කරද්දී කෙස් වැටිය කපල අහසට විසිකරපු වෙලාවේ ඒ සියලු කේශ ධාතුන් වහන්සේලාත් දෙව්ලොව සිළුමිණි සෑය වැඩ සිටිනවා. ඒ අතරින් ලංකා භූමියේ තැන්පත් කිරීම පිණිස දකුණු අකුධාතුන් වහන්සේ ලබල දෙන්න කියලා මිහිඳු මහරහතන් වහන්සේ සක්‍ර දෙවියන්ගෙන් ඉල්ලීමක් කරා. ඒ ඉල්ලීම අරගෙන ඉරිදි බල සම්පන්න සුමන සාමණේරයන් වහන්සේ දෙව්ලොවට ගිහින් සක්‍ර දෙවියන්ට දැනුම් දුන්නා. සිළුමිණි මහා සෑයේ තැන්පත්ව තිබිච්ච දකුණු අකුධාතුන් වහන්සේ සක්‍ර දෙවියන් තමයි ලංකා භූමියේ ථූපාරාම සෑය වෙනුවෙන් ලංකාවට ලබල දෙන්නේ. අන්නේ අකුධාතුන් වහන්සේදා ථූපාරාම මහා සෑයේ තැන්පත් වෙන වෙලාවේ ඒ දවසේ බුදුරුව මවාගෙන බුදුරජාණන් වහන්සේගේ බුද්ධ අධිෂ්ඨානයට අනුව යමා මහ පෙළහර පෑමක් සිදුවනා කියලා ධර්මයේ සඳහන් වෙනවා. පිංහතුනි, ඔබ දන්නවා යමා මහ පෙළහර පාන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ නමකට පමණයි. සාරිපුත්ත හාමුදුරුවන්ට, ඉර්දි බල සම්පන්න භික්ෂූන් අතරින් අගතැන්පත් මුගලන් හාමුදුරුවන්ටවත් වෙනත් කිසිම ශ්‍රාවකයෙකුට මේ ශාසනය තුළ නොයෙක් ඉර්දි ප්‍රාතිහාර පාන්න පුළුවන් අය හිටිය. හැබැයි යමා මහ පෙළහර පාන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ නමකට පමණමයි. බලන්න, බුදු කෙනෙකුට පමණක් කළ හැකි ප්‍රාතිහාරයක් බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨානය මත උන්වහන්සේ පිරිනිවන් පාල බොහෝ කාලෙකට පසුව ධාතුන් වහන්සේලාගින් බුදුරුවක් මැවිලා යමා මහ පෙළහර පෑමක් සිදුවනා කියනකොට අපිට ඒකෙන් තේරෙනවා බුද්ධ අධිෂ්ඨාන කොච්චර බලවද්ද, ධාතුන් වහන්සේලා තුළ කොයි තරම් බුද්ධ ශක්තියක් තියෙනවද. ඉර්දි බල සම්පන්න මුගලන් හාමුදුරුවන්ටවත් කළ නොහැකි යමා මහ ප්‍රාතිහාරය බුදුරජාණන් වහන්සේත් පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේගේ අධිෂ්ඨානය මත ධාතුන් වහන්සේලා බුදුරුව මවාගෙන ඒ ප්‍රාතිහාරය සිදුවනා. එවැනි අසිරිමත් මහා ප්‍රාතිහාරයක් සිදුවෙච්ච ථූපාරාම මහා සෑයේ කටයුතු ආරම්භ වුණේ අද වගේ පුන් පොහෝ දවසක. ඊළඟට පිංහතුනි, මේ බුද්ධ ශාසනය තුළ ධර්ම සේනාධිපතින් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පිරිනිවන් පෑම සිද්ධ වෙන්නේ අද වගේ පුන් පොහෝ දවසක. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන්නේ ඒකා සංකේය කල්ප ලක්ෂයක්, පාරමී පිරුවා අසංකේයකුත් කල්ප ලක්ෂයක් අග්‍රශ්‍රාවක තනතුර ප්‍රාර්ථනා කරගෙන මේ බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේගේ අග්‍රශ්‍රාවකයන් වහන්සේ බවට පත්වෙන් සසරි මහා පින් කරලා පාරමී පුරලා එදා උපතිස්ස තරුණය දැන් බලන්න, අර පළවෙනි රහත් 69 ධර්ම ප්‍රචාරයට පිටත් වුණෙත් ඉල්පුන් පොහෝ දවසක. ඒ 69 අතරින් තමයි අස්සජී මහරහතන් වහන්සේ. අර පස්වක භික්ෂූන් වහන්සේලා අතර කොණ්ණඤ්ඤ, වප්ප, බද්දිය, මහානාම, අස්සජී. අන්නේ අස්සජී මහරහතන් වහන්සේ තනියම දැන් 69 තනියෙන් එක එක පාරවල ධර්ම ප්‍රචාරයට වැඩම කරේ. උන්වහන්සේ පාරක් දිගේ සාන්ත ඉරියව් ඇතුව බොහෝම සංවරව උන්වහන්සේ පාත්තරය අරගෙන වඩිනවා. උපතිස්ස කෝලිත යාළුවෝ දෙන්න විමුක්තියක් හොයාගෙන ගිහිල්ලා කාලයක් සංජය කියලා පරිබ්‍රාජකයෙක් ළඟ හිටියා. මේ අයටම තේරුණා එතන තමන්ට අවශ්‍ය විමුක්තියක් ලැබෙන්නේ නැහැ. පස්සේ මේ යාළුවෝ දෙන්න එතනින් පිටත් වෙලා ටික දුරක් එකට ඇවිල්ලා දෙන්න කතා වුණා. අපි දෙන්නත් දෙපැත්තට බෙදිලා යන්න. කාට හරි ඉස්සෙල්ලා ධර්මයේ ලැබුණොත් අනිත් කෙනා හොයාගෙන ඇවිල්ලා ඒ කෙනාට ඒ ධර්මයේ කියනවා කියලා දෙන්න පොරොන්දු වෙලා පාරවල් දෙක බෙදිලා ගියා විමුක්ති මාර්ගයක් හොයාගෙන. එහෙම යනකොට එදා අස්සජී මහරහතන් වහන්සේ වඩිනවා නෙත ගැටුනේ උපතිස්ස තරුණයා. සාරිපුත්ත හාමුදුරන්ගේ ගිහි නම උපතිස්ස. බලන්න සංසාර පින කියන්නේ අස්සජී මහරහතන් වහන්සේව දැක්ක ගමන් උන්වහන්සේ ගැන හිත පැහැදුනා. මේ උත්තමයන් වහන්සේ නම් දමනීය වෙච්ච කෙනෙක්.
යම් උතුම් ධර්මයක් ප්‍රගුණ කරපු කෙනෙක් පාටයි. උන්වහන්සේගේ මට පිහිටක් ලබා ගන්න පුළුවන්. ගිහිල්ලා ගෞරව දක්වලා කිව්වනේ ස්වාමීනි ඔබ වහන්සේට ගුරුවරයෙක් ඉන්නවද? ඔබ වහන්සේ මොන වගේ ධර්මයක්ද පුරුදු කරන්නේ? ඔබ වහන්සේ නම් බොහොම සංවරයි සාන්තයි දමනය වෙච්ච කෙනෙක් පාටයි. අනේ මටත් ඒ දන්න ධර්මයේ කියලා දෙන්න කියෝ. ඒ වෙලේ අස්සජී මහරහතන් වහන්සේ කියනවා මං ගොඩාක් ධර්මයේ දන්නේ නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ තමයි මගේ ශාස්ත්‍රඥ වහන්සේ. උන්වහන්සේ දේශනා කරපු ධර්මයේ මං අවබෝධ කරගත්තා. ඒ අවබෝධ වෙච්ච ධර්මයේ මං හකුලවලා ගාථාවකින් කියන්නම් කියවා. කියලා තමයි යේ ධම්මා හේතුප්පබවා තේසං හේතු තථාගතෝ ආහ. තේසංචයෝ නිරෝධෝ ඒවං වාදී මහා සමනෝ කියන මේ ගාථාව කියන්නේ. ඔය පද හතරේ ගාථාවෙන් පද දෙකක් ඇහෙනකොටම අසංකේයකුත් කල්පලක්ෂයක් පුරපු පාරමී බලවත් වුණා. මොන තරම් පිනක් ප්‍රඥාවක් තියෙන්න ඕන්ද? ගාථාවක පද දෙකක් ඇහෙනකොටම හේතුඵල ධර්මය ගැන මේ ධර්මයේ නිවන් මඟ හකුලෝපු ගාථාව විස්තර ඇතුව නුවණින් වැටහුණා. සෝවාන් ඵලයට පත් වුණා ඒ මොහොතේම. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ත්‍රිවිධ සංයෝජන ප්‍රහාණය වෙලා චතුරාර්ය සත්‍යයේ සත්‍ය ඥානය ඇති වෙලා සෝවාන් ඵලයට පත් වුණා අර ගාථාවේ පද දෙකක් ඇහෙනකොට. ඊට පස්සේ තමන්ගේ යාළුව හොයාගෙන ගිහිල්ලා කෝලිතටත් මේ මග කීවා. සංජය ළඟට ගිහිල්ලා මේ පිරිසට කිව්වා අපිට නිවන් මඟ හම්බුණා අන්න බුදු කෙනෙක් පහළ වෙලා යන්. සංජය කිව්වා අනේ මට නම් බෑ මට මේ පිරිසක් ඉන්නවා මට මෙහෙම හොඳයි කිව්වා. අර 500ක් දෙන අතරින් 250ක් එකතු වුණා අපි එනවා. ඒ අයත් එක්ක බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න යනවා. එදා අපේ බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමේ වැඩ සිටිද්දී ඈත තියාම සංඝයාට පෙන්නනවා මේ තරුණයෝ දෙන්න 250ක යාළු මිත්‍රයන් පිරිසක් පිරිවරාගෙන බුදුහාඳුර හොයාගෙන ඉන්නේ. බුදුරජාණන් වහන්සේ ඈත තියාම එනකොට පෙන්නනවා මහණෙනි අර ඈතින් ඉන්න පිරිස අතර ඉදිරියෙන් එන අර තරුණයෝ දෙන්න ඔය තමයි මේ බුද්ධ ශාසනයේ අග්‍ර ශ්‍රාවකවරු දෙන්න. මහා පිං ඇති දෙන්නෙක් ඔය එන්නේ. ඒ උතුම් සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට පවන් සලසල ඉන්නදී තමයි දීගණක කියන පරිබ්‍රාජකයාට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු වේදනා පරිග්ගහ කියන සූත්‍ර දේශනාව අහගෙන බුදුරජාණන් වහන්සේට පවන් සලසල ඉන්නද්දී උන්වහන්සේ උතුම් අරහත්වයට පත්වෙන්. ධර්ම සේනාධිපතින් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම චක්‍රයේ ඒ විදිහටම පවත්වන්න පුළුවන් භික්ෂූන් වහන්සේලා අතරින් සාරිපුත්තයන් වහන්සේ අග්‍රයි. බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඒ විදිහටම සිදු කරන්න පුළුවන්. එවැනි මහා ප්‍රඥා ඇති සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න අවුරුද්දකට පෙරයි අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනමම පිරිනිවන් පාන්නේ. ඒක ලෝක ධර්මතාවයක්. බුදුරජාණන් වහන්සේට පෙර අගසව් දෙනම පිරිනිවන් පානවා. ඒ සෑම බුද්ධ ශාසනයකම සිදුවන කාරණයක්. එදා සාරිපුත්ත මහරහතන් වහන්සේ බැලුවා උන්වහන්සේගේ ආයුෂ අවසන් වෙලා පිරිනිවන් පාන දවස ලං වෙනවා. මං කොහෙද පිරිනිවන් පාන්නේ කියලා උන්වහන්සේම බැලුවා. කොතනද මට සුදුසු? ඒ වෙනකොට සාරිපුත්ත හාමුදුරන්ට වැටහුණා සාරිපුත්ත හාමුදුරන්ගේ මෑණියෝ අම්මා රූපසාරී බැමිණිය මිත්‍යා දෘෂ්ටියේ තාමත් ඉන්නේ. දරුවෝ ඔක්කොම පැවිදි වෙලා රහත් වෙලා. සාරිපුත්ත හාමුදුරුවෝ තමයි වැඩිමහල්ම සහෝදරයා. ඊළඟට චුන්ද මහරහතන් වහන්සේ, උපසේන මහරහතන් වහන්සේ, ඊළඟට නංගිලා 3 දෙනෙක් හිටියා චාලා, උපචාලා, සිසු උපචාලා. ඒ ඔක්කොම පැවිදි වෙලා රහත් වුණා. බාලම සහෝදරයා කදිරවණී රේවත මහරහතන් වහන්සේ. දරුවෝ ඔක්කොම පැවිදි වෙලා රහත් වෙලා. හැබැයි රූපසාරී බැමිණිය මගේ දරුවෝ ටික අරගෙන ගියා මේ ශ්‍රමණයන් වහන්සේලා කියලා භික්ෂුන් වහන්සේලා ගැන පුදුම තරහකින් කේන්තියකින් එක දරුවෙක්වත් මට නැති වුණා මේ ඔක්කොම මාව දාලා ගිහිල්ලා පැවිදි වුණා කියලා කේන්තියෙන් හිටියේ. රූපසාරී බැමිණිය අදහගෙන ඉන්නේ මහා බ්‍රහ්මයන්ව තමයි අදහගෙන ඉන්නේ. බ්‍රාහ්මණ ආගමේ මහා බ්‍රහ්මයන්ව තමයි අදහගෙන ඉන්නේ. ඒ අයගේ අරමුණ මහා බ්‍රහ්මයා ළඟ මැරිලා උපදින්න.
සාරිපුත්ත හාමුදුරුවෝ කල්පනා කරා දරුවෝ ඔක්කොම ධර්මය අවබෝධ කරගෙන. නමුත් මෑණියෝ තාමත් පෘථග්ජනව. ඒ නිසා අන්තිම කාලෙ පිරිනිවන් පාන කලින් කොහොම හරි අම්මව ධර්මයේ පිහිටවලා ධර්මය අවබෝධ කරලා පිරිනිවන් පානු. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් වන්දනා කරලා කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට පිරිනිවන් පාන්න කාලය ලං වෙනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට අවසර දෙනසේක්වා. එදා බුදුරජාණන් වහන්සේගේ අවසරයෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේ බොහෝම ගාම්භීර දේශනාවක් කරා සංඝයාට. බුදුරජාණන් වහන්සේ අවසර දුන්නා. සාරිපුත්ත ඔබ කොහෙද පිරිනිවන් පාන්නේ? ස්වාමීනි මං මගේ ගමට ගිහිල්ලා මගේ නිවසේ පිරිනිවන් පාන්න කල්පනා කරා. සාරිපුත්ත ඔබ තනියමද මේ ගමන යන්නේ? නෑ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ චුන්ද මහරහතන් වහන්සේත් 500ක් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාත් මේ ගමනට මා සමග ඉන්නවා. චුන්ද හාමුදුරුවෝ කියන්නේ සාරිපුත්ත හාමුදුරුවන්ගේ සහෝදරයා. බුදුරජාණන් වහන්සේගෙන් අවසර අරගෙන බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා සාරිපුත්ත මහරහතන් වහන්සේ පෙළහර පාලා වන්දනා කරගෙන වැඳගෙන ජේතවනාරාමෙන් පස්සෙන් පස්සට බුදුරජාණන් වහන්සේ නොපෙනෙන තෙක් පසුපසට වැඩම කරලා මේ ගමන පිටත් වෙනකොට බුදුරජාණන් වහන්සේ සංඝයා අමතලා කියනවා මහණෙනි සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවන් පාන්න වඩිනවා. සාරිපුත්ත හාමුදුරුවෝ පිරිනිවන් පෑවට පස්සේ මේ බුද්ධ ශාසනයේ එක අඩක්ම පාළුවට ගියා වගේ දැනේ. සාරිපුත්තයන් වහන්සේ යම් ප්‍රදේශයක වැඩ හිටියද ඒ ප්‍රදේශයේ සංඝයා ගැන බුදුරජාණන් වහන්සේට ආයමත් බුදු ඇස වෙහෙසවලා ඒ අය ගැන විශේෂ අවධානයක් යොමු කරලා හොයන්න අවශ්‍ය නැහැ. සාරිපුත්ත හාමුදුරුවෝ මේ ශාසනයේ අම්මා කෙනෙක් වගේ. මහණෙනි සාරිපුත්තයන් වහන්සේ පිරිනිවන් පාන්න යන ගමනේ සාරිපුත්ත හාමුදුරන්ට ගෞරවයක් වශයෙන් උන්වහන්සේ සමග පෙර ගමන් යන්න කිව නගරේ දොරටුව ළඟට යන තෙක් බොහෝ සංඝ පිරිසක් සාරිපුත්ත හාමුදුරුවෝ සමග නගරේ දොරටුව ළඟට යන තෙක් පෙර ගමන් ගියා. එතනදී සාරිපුත්ත හාමුදුරුවෝ සංඝයාගෙනුත් අවසර අරගෙන චුන්ද මහරහතන් වහන්සේ 500ක් භික්ෂූන් වහන්සේලා සමග සාරිපුත්ත හාමුදුරුවෝ පිටත් වුණා රජගහ නුවර උන්වහන්සේගේ ග්‍රාමයට. අද නාලන්දාව කියලා හඳුන්වන භූමිය තමයි ඒ කාලේ සාරිපුත්තයන් වහන්සේගේ උපන් ගම වෙලා තිබුණේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩම කරා. ඉස්ලාම ගෙදරට ගියේ නෑ මොකද අම්මා කැමති නෑ තරහයි. භික්ෂුන් වහන්සේලා මග තොටේ දැක්කත් බැනවදිනවා. හැබැයි ඒ අසලට උන්වහන්සේ වැඩම කරලා පණවිඩයක් කැරියා. අන්න සාරිපුත්ත හාමුදුරුවෝ චුන්ද මහරහතන් වහන්සේ තවත් භික්ෂුන් වහන්සේලාත් ඇවිල්ලා ඉන්නවා කියලා. හැබැයි අම්මා හිතුවා ඔය දැන් ඇවිල්ලා ඉන්නේ කමන්නේ කාලයක් ගිහිල්ලා හරි ආපහු ආවනේ ඉතින් ගෙදර හොයාගෙන කියලා අම්මා හිතුවේ දැන් මේ ගෙදර ඉන්නවා කියලා. අවසර දුන්න අවසර අරගෙන නිවසට ගිහිල්ලා තමන්ගේ ගිහි කාලේ හිටපු කාමරේම උන්වහන්සේ වැඩ සිටියා. හැබැයි සාරිපුත්ත හාමුදුරුවෝ ඒ වෙනකොට උන්වහන්සේගේ බඩේ අමාරුවක් උස්සන්න වෙලා ගිහි කාලේ ඉඳන් තිබිච්ච අසනීපයක් හැටියට ධර්මයේ විස්තර වෙනවා සාරිපුත්ත හාමුදුරුවන්ගේ මේ බඩේ අමාරු. උන්වහන්සේට ලේත් එක්ක බඩේ ලියනවා. ලේ වමන යනවා. පඩික්කම් පිරෙන්න ලේ යනවා කියනවා. උන්වහන්සේ පිරිනිවන් පෑවේ ගිලන් වෙලා ඒ බඩේ අමාරුවම උස්සන්න වෙලා. ධර්මයේම සඳහන් වෙනවා සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා මේක මගේ කර්මජ රෝගයක් කියලා. පින්වතුනි සංසාරේ සමහර කර්මජ රෝග විපාක දිය යුතු කර්ම පිරිනිවන් පාන ආත්මෙත් විපාක දෙනවා. අවසාන ආත්මේ පවා. ධර්මයේ සඳහන් වෙනවා එදා රාත්‍රී මහා ආශ්චර්යමත් දේවල් රැසක් ඒ නිවසේ සිද්ධ වුණා අද වගේ පුන් පොහෝ දවසක. හැබැයි අම්මා නෙමේ යාවේ සාරිපුත්ත හාමුදුරුවන්ව බලන්න වඳින්නවා. ඕම ගාම්භීර විදිහට මාන්නෙන් හිටියා. මම යන්නේ නැහැ කියලා. ගෙදරට එන්න අවසර දුන්නට අවදානෙන් ඉන්න හොරෙන් හොයනවා. කාමරයට වෙලා ඉන්නවා මාන්නේ. එදා රාත්‍රී වෙනකොට සාරිපුත්ත හාමුදුරුවෝ ගිලන් වෙලා කියලා අම්මට තේරුණා. ඒත් මාන්නේ නිසා යන්නේ නැතුව හිටියා විස්තර හොය හොයා. එදා රාත්‍රී විශාල ආලෝක 4ක් සතර දිසාවෙන්ම ඇවිල්ලා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ කුටියට ඇතුල් වෙනවා අම්මා දැක්කා. ඒ ආවේ 4 වරන් දෙවියන්.
මේ ලෝකෙ සිව් දිසා පාලනය කරන විරූඩ විරූපාක්ෂ වෛශ්‍රවන් රුදරාෂ්ට්‍ර කියන දෙවුරු 4 දෙනා 4 දිසාවේ ආරක්ෂා පිහිටෝලා සාරිපුත්ත මහරහතන් වහන්සේට ඇවිල්ලා වන්දනා කළා කියනවා සාරිපුත්තයන් වහන්සේ අපි ආවේ ඔබ වහන්සේට අපෝපස්ථාන කරන්න අපට අවසර දෙන්න. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා දෙවියනි මට උපස්ථාන කරන්න මේ චුන්ද මහරහතන් වහන්සේ ඉන්නවා 500ක් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා ඉන්නවා. ඒ නිසා දෙවියන්ගේ උපස්ථාන මේ මොහොතේ මට අවශ්‍ය නැහැ. ඒ වෙලේ දෙවියන් එක්ක සතුටු සාමීචියෙන් දෙවියන් කතා කරලා දෙවියන්ට දහම් පදයක් දේශනා කරනවා. සාරිපුත්ත හාමුදුරුවන්ට වන්දනා කළ 4 වරන් දෙවියන් නොපෙනී යනවා. ඒ වෙලාවේ අම්මා සක්මන් කර කර එළිය හිමීට ඇවිද දැන් හොරෙන් මේ විස්තර හොයනවා. මාන්නෙන් ළඟට ගියේ නැති වුණාට විස්තර හොයනවා. වික්ෂුන් වහන්සේලාගෙන් ඇහුවා මොකක්ද අර විශාල ආලෝක 4ක් ආවේ? ඒ වෙලේ භික්ෂුන් වහන්සේලා කිව්වා මේ 4 වරන් දෙවියන් 4 දෙනා සාරිපුත්ත හාමුදුරන්ට උපස්ථාන කරන්න අවසර ඉල්ලන්න ආවා. ඇත්තද කියලා. අන්න යම් මට්ටමින් මාන්නේ ටිකක් අඩු වුණා. මගේ පුතාට උපස්ථාන කරන්න 4 වරන් දෙවියොත් එනවද කියලා අන්න මාන්නේ ටිකක් අඩු වුණා. මහා රාත්‍රී සුදුම සුදු පාට ඉතාමත් දීප්තිමත් ආලෝක ධාරාවක් සාරිපුත්තයන් වහන්සේගේ කාමරයට ඇතුළු වුණා මුළු ප්‍රදේශයම ආලෝකමත් කරගෙන. දෙදෙව්ලොවට අධිපති ශක්‍ර දෙවියන් සාරිපුත්ත මහරහතන් වහන්සේට වන්දනා කරලා උපස්ථාන කරන්න අවසර ඉල්ලුවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා සක් දෙවිඳුනේ මට උපස්ථාන කරන්න මේ චුන්ද මහරහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලා ඉන්නවා. ශක්‍ර දෙවියන්ගේ උපස්ථාන මේ මොහොතේ මට අවශ්‍ය නැහැ. ඒ වෙලාවේ සාරිපුත්ත හාමුදුරන්ට වන්දනා කළා ගෞරව කළා ශක්‍ර දෙවියන් පිටත් වෙලා යනවා. මේ කාරණියත් අර අම්මා විමසනවා අර දැන් ටික වෙලාවකට කලින් දීප්තිමත් ආලෝකයක් ආවේ මේ ප්‍රදේශයේ මේලිය ඒ කවුද? ඒ වෙලේ භික්ෂුන් වහන්සේලා කිව්වා මේ දෙදෙව්ලොවට අධිපති ශක්‍ර දෙවියන් සාරිපුත්ත හාමුදුරන්ට උපස්ථාන කරන්න ආවා. අන්න අර අම්මට තවත් සතුටුයි. ඇත්තද? මගේ පුතාට උපස්ථාන කරන්න ශක්‍ර දෙවියෝ වැඩිය? ඒත් තාම මාන්නේ. ඔය ඉන්න අතරේ රාත්‍රී මුළු පළාතම ආලෝකමත් කරගෙන ඉතාමත් දීප්තිමත් ප්‍රභාස්වර ආලෝකයක් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ කුටියට ඇතුළු වුණා. ඒ තමයි මහා බ්‍රහ්ම දෙවියන්. බඹලොවට අධිපති මහා බ්‍රහ්ම දෙවියන් පවා සාරිපුත්ත මහරහතන් වහන්සේට වන්දනා කරලා ඉල්ලීමක් කරා ඔබ වහන්සේට උපස්ථාන කරන්න මට මේ මොහොතේ අවසර දෙන්න. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා මහා බ්‍රහ්ම දෙවිඳුනි මට උපස්ථාන කරන්න මේ චුන්ද මහරහතන් වහන්සේ 500ක් භික්ෂුන් වහන්සේලා සිටිනවා. ඒ නිසා ඔබේ උපස්ථාන මේ මොහොතේ මට අවශ්‍ය නැහැ. ඒ වෙලාවේ සාරිපුත්ත හාමුදුරුවෝ සමග කතා බහ කරලා ගෞරව කරලා සාරිපුත්ත හාමුදුරන්ට වන්දනා කරලා මහා බ්‍රහ්ම දෙවියන් නොපෙනී ගියා. අන්නේ වෙලාවේ අර අම්මා මේ ආලෝකය ගැන අවධානයෙන් පුදුමයට පත් වෙලා මේ තරම් දීප්තිමත් ආලෝකයක් මුළු පළාතම ආලෝකමත් වෙලා ගියා. ඒ කවුද කියලා ඇහුවා. අන්න භික්ෂුන් වහන්සේලා කියනවා මෑණියනි ඒ මහා බ්‍රහ්ම දෙවියන් මේ රූපසාරී බැමිණිය ජීවිත කාලෙම අදහගෙන වන්දනා කරගෙන මහා බ්‍රහ්මය අදහගෙන හිටියේ. බලද්දි මහා බ්‍රහ්ම දෙවියොත් සාරිපුත්ත හාමුදුරන්ට උපස්ථාන කරන්න එනවා. ඒ වෙලාවේ අර මාන්නේ නැති වුණා. සාරිපුත්ත මහරහතන් වහන්සේ හොඳටම දැන් ගිලන් වෙලා සාරිපුත් අම්මා පණවිඩයක් කැරිය මන්ට සාරිපුත්ත හාමුදුරන්ව බලන්න කැමතියි කියලා. සාරිපුත්ත හාමුදුරුවෝ කාමරයට අම්මව එක්කරගෙන ආවා. ඒ වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මෑණියන්ට දහම් දෙසුවා. ඒ බණහල අවසන් වෙනකොට සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මෑණියන් උතුම් සෝවාන් ඵලයට පත් වුණා. ධර්මය අවබෝධ වුණා. සතර අපායෙන් මිදිලා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ආදී ත්‍රිවිධ සංයෝජන ප්‍රහාණය වෙලා අද වගේ පුන් පොහෝ දවසකෝයි සිදුවීම් සිද්ධ වෙන්නේ. සාරිපුත්ත හාමුදුරන්ගේ මෑණියන් සෝවාන් ඵලයට පත් වුණා. ඊට පස්සේ මෑණියන්ව කාමරයෙන් පිටත් කරලා සංඝයා රැස් කරලා චුන්ද මහරහතන් වහන්සේ ඇතුළු 500ක් සංඝයා අමතලා අවසර අරගෙන සාරිපුත්ත මහරහතන් වහන්සේ සිවුරේ කාස කරලා පොරෝගෙන සිංහ සෙයියාවෙන් සැතපීලා
පළවෙනි ධ්‍යානයට, දෙවනි ධ්‍යානයට, තුන්වෙනි ධ්‍යානයට, හතරවෙනි ධ්‍යානයට සමවැදුණා. ආකාසානංචායතන, විඤ්ඤාණංචායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥා, නා සංඥායතන කියන අරූප ධ්‍යානයන්ට සමවැදිලා නිරෝධ සමාපත්තියට සමවැදුණා. ඒ සමාපත්තිය එකින් එක අඩු කරගෙන ආපහු පළවෙනි ධ්‍යානයට සමවැදෙනවා. පළවෙනි ධ්‍යානයෙන් දෙවනි ධ්‍යානයට, දෙවනි ධ්‍යානයෙන් තුන්වෙනි ධ්‍යානයට, තුන්වෙනි ධ්‍යානයෙන් හතරවෙනි ධ්‍යානයට සමවැදිලා හතරවෙනි ධ්‍යානයේ මොහොතක් රැඳී ඉඳලා ඒ ධ්‍යානෙන් උන්වහන්සේ පිරිනිවන් පාවදාලා අද වගේ පුන් පොහෝ දවසක මේ බුද්ධ ශාසනයේ ධර්ම සේනාධිපතීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම චක්‍රයේ ඒ විදිහට පවත්වන්න පුළුවන් සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවන් පාන්නේ අද වගේ පුන් පොහෝ දවසක. ඒ නිසා පින්වතුනි මේ කාරණා සියල්ල යෙදිච්ච මේ ඉල් පුන් පොහොය කියලා කියන්නේ ශාසනික වශයෙන් බොහෝ වැදගත් පුන් පොහෝ දවසක්. ඉතින් ඔබ මේ බණහනවා වගේම පෝය දවස්වලට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙනදට වඩා නිති පන්සිල් රකින්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඉස්සර නම් සතර පෝයටම උපෝසතේ රැකලා තියෙනවා. අද අඩුගානේ ඔබ 15ක පෝයටවත් පුරුදු වෙන්න උත්සාහ කරන්න. වීරිය ඇති කරගන්න. මං කොහොම හරි 15ක පෝයට හරි මගේ ජීවිතේ උපෝසත සීලයක් ආරක්ෂා කරනවා. ගෙදර ඉඳන් හරි සමහරලාවට පන්සලට යන්න පරිසරයක් නැති වෙන්න පුළුවන්. තාම මේ වසංගත තත්ත්වයක් එක්ක ලෝකේ බොහෝ රටවල් වල වේවා, බොහෝ තැන්වල අපේ රටේ වේවා 100,000 ගණන් පිරිසට එකතු වෙලා පින්කම් කරන්න සුදුසු පරිසරයක් තාම ලෝකේ නැහැ. හැබැයි ඔබ ඉන්න තැන ඉඳන් හරි අද ඕන තරම් අපිට බණහන්න හම්බෙනවා අන්තර්ජාලයෙන්, රූපවාහිනී මාධ්‍යවලින්. පොයි දවසකට කොච්චරනම් බණහන්න තියෙනවද? ගෙදර ඉඳන් හරි බණහන්න. උතුම් සීලයක පිහිටලා උපෝසත සීලයක් ආරක්ෂා කරන්න. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ පොයි දවසට උපෝසතේ රකින්න. දෙවියන් පවා පුන් පොහෝ දවස්වලට දෙව්ලොව එකතු වෙලා සුධර්මා දිව්‍ය සභාවේ ධර්ම සාකච්ඡා කරන බණහන. ජනවසභ සූත්‍රය සඳහන් වෙනවා සනන්ත් කුමාර කියන බ්‍රහ්ම දෙවියන් සුද්ධාවාස බඹලව ඉඳන් ඇවිල්ලා සුධර්මා දිව්‍ය සභාවේ පොයි දවසට දෙවියන්ට දහම් දෙසනවා කියලා. දෙවිවරුත් දෙව්ලොව එකතු වෙලා බණහන දවස, පින්කම් කරන දවස. මනුලොව ඔබත් මේ මනුස්ස ජීවිතය තුළ අපිට ලැබිච්ච උතුම්ම ලාභය තමයි බුද්ධ ශාසනය ලැබීම, සද්ධා ලාභය ලබන්න වාසනාව ලැබී. අන්නේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් අරගෙන මේ මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර ඔබ හැම දෙනාටම සද්ධාදී ගුණධර්ම දියුණු කරගෙන, සීලාදී ගුණධර්ම බලවත් කරගෙන මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ උතුම් වූ ධර්මයේම දියුණු කරගන්න, ධර්මයේම අවබෝධ කරගන්න ඔබ හැම දෙනාටම වාසනාව ලැබේවා 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 කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සදහවතුනි, ඔබ වෙනුවෙන් අද දවසේ ලක්හඬ බුද්ධ රශ්මී ඉල් පුර 15ක් පොහෝදා විශේෂ ධර්මානුශාසනාව එලෙසින් පවත්වන්නට යෙදුනේ හොරණ සීල සුවාරණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ අනුශාසක ධුරන්දර අතිපූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ. අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේ සිදු කරන ආගමික ශාසනික ධර්ම ප්‍රචාරක කටයුතු තව තවත් සිදු කරන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයම ලැබේවායි අපි සාදු සිත පෙරදැරිව ප්‍රාර්ථනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සදහවතුනි, ඔබ එලෙසින් ශ්‍රවණය කළ ඒ උතුම් ධර්මානුශාසනාව සඳහා අද දවසේ දායකත්වය ගෙන කටයුතු කරන්නට යෙදුනේ පරලෝක ප්‍රාප්ත සිය ආදරණීය දෙමාපියන් දෙපළට පින්පෙත් අනුමෝදන් කිරීම සහ
සුජීවත්ව වාසය කරන සැමට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවායි අරමුණු පෙරදරි කොටගෙන කොටිකාවත්තේ පදිංචි නුවන් පූර්ණා සුලෝචනා සහ ශිරාන් යන දූදරුවන් විසින් ඔවුන්ගේ අරමුණ වී තිබුණේ මීට වසර දෙකකට පෙර එනම් 2019 වසරේදී අභාව ප්‍රාප්ත වූ AKV පෙරේරා ආදරණීය පියාණන් සහ දයා පෙරේරා ආදරණීය මෑණියන් සුගතියක උපත ලබා එක්මන් භවයකදී උතුම් වූ නිවනින් සැනසීම ලැබේවායි ප්‍රාර්ථනා කිරීමයි. එතෙක්ම සුජීවත්ව වාසය කරන සැමට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවායි ප්‍රාර්ථනා කිරීමත් ඔවුන්ගේ තවත් අරමුණක් වුණා. ඔවුන්ගේ එසියලු අරමුණු සාක්ෂාත් වේවා. අද දවසේ ලක්හඬ බුද්ධරශ්මී ඉල් පුරපසළොස්වක් පොහෝදා විශේෂ ධර්මානුශාසනාවේ දායකත්වයේ දරූ සියලු දෙනා නමින් මිය පරලොව යන්නට යෙදුණු සැමට මේ පින්පෙත් අනුමෝදන් වේවා. සුජීවත්ව වාසය කරන සියලුම දෙනාට නිදුක් නිරෝගී චිර ජීවනය වේවා. සියලු දෙනාටම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයත් සියලු දෙවියන්ගේ රැකවරණයත් ලැබේවා. අවසන දායකත්වය ගෙන කටයුතු කළ සියලු දෙනාට සේම ධර්ම ශ්‍රවණය කළ ඔබටත් මේ සංසාර ගමන කෙලවර උතුම් වූ නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීම සඳහා චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ ධර්ම දානමය පින්කම මේ ධර්ම ශ්‍රවණය හේතු වාසනා වේවායි අපි සාදුනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනාවත් සමගින් සදහැවතුනි ධර්මදේශනාව හමාර කරමින් සමුගන්නවා. 07.06 366 166 දුරකථන අංකයට කතා කිරීමෙන් හෝ කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන් ඔබටත් හැකියාව තිබෙනවා ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාවන්හි දායකත්වය ගෙන කටයුතු කරන්නට. ඒ වෙනුවෙන් ඔබට පිං සිත් පහළ වේවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.